ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම භාග්‍ය ධනංජයගොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. තවත් ලාංකිකයන් 68,000ක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ අමාත්‍යාංශය පවසයි. සේනා දළබුවාගෙන් පළමුවරට අමු මිරිස් වගාවටත් හානි. මේ ඔක්කොම කාලා තියෙනවා. මේ ඔක්කොම මේ කොළ කාලා. මෙරට පුරාණ මාර්ග පද්ධතිය පිළිබඳ පුළුල්ව ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරයි. ඊශ්‍රායලය කොවිඩ් එන්නත්කරණයෙන් පෙරමුණට. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක මේ වන විට පවතින හුදකලා තත්ත්වය හෙට අලුයම 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව හෙට උදැසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මෝතර පොලිස් වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කරනු ඇති. එමෙන්ම කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාත මුල්ල ග්‍රාම නිලධාරී වසම, මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත ප්‍රදේශයේද මෙසේ හුදකලා බවින් ඉවත් කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමට අයත් පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූර්ණ කොටුවත්ත යන ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් ඉවත් කරනු ඇති. කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවතද හෙට දිනේදී හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ වන විට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 44,586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් 215 දෙනාත් සමගයි. මේ අතර ඊයේ දිනේද කොවිඩ් ආසාදිතයින් 515 දෙනෙකු හඳුනාගෙන තිබුණා. අවසන් වරට මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 515 අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 114ක්. එමෙන්ම සෙසු ආසාදිතයින් අතරින් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96ක්ද කොළඹින් ආසාදිතයින් 7ක්ද වශයෙන් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට විදේශයන් සිට පැමිණි පුද්ගලයන් 13 දෙනෙකුද ඇතුළත්. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 3ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්. මියගිය කාන්තාව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි අයෙක් වන අතර ඇය මියගොස් ඇත්තේ සිය නිවසේදී. මේ අතර අනන්‍යතාවය තහවුරු කළ නොහැකි අවුරුදු 70වත් 80වත් අතර පසුවන පුද්ගලයෙක්ද මියගිය පිරිසට අයත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙනවා. එම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයක්. එමෙන්ම රත්නපුර කලවාන නගරය ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 70ක් අතරින් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවයි එම නගරයට සංචරණ සීමා පැනවීමට බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර හැටන් වටවල පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් කාමදේවන් මහතා සඳහන් කළේ එම කර්මාන්ත ශාලාව තවදුරටත් වසා දමා එහි සේවක සේවිකාවන් 600ක් පමණ ඔවුන්ගේ නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි. මේ අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසිදු කිරීමේ නිරත කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර එම ප්‍රාදේශීය සභාවේ ගණකාධිකාරීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ 150 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඒ අනුව මෙම කාන්තාවට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඒ ආශ්‍රිත 15 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විස බීජ හරණයට ලක් කර තිබෙනවා.
එමෙන්ම ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයින් සඳහා අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බවයි වාර්තා වන්නේ. ඒ සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගැනුණා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතෙන් පිටවැන පුද්ගලයින්ට සහ එම පළාතේ මාළු වෙළඳුන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවයි. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108ක් පමණ ඊයේ දිනේදී සිදු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදු කර ඇති මුළු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 13137ක් වෙනවා. ඊයේ දිනේ සිදු කරන ලද පරීක්ෂණ වලින් එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 103ක් පමණ වෙනවා. ඒ වගේම මේ වන විට එම 103 දෙනා සමග සිටි සමීප ආශ්‍රිතයින් 604 දෙනෙක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනු ලබනවා. එමෙන්ම බස්නාහිර පළාතේ පිහිටි මාළු ලෑලි ආශ්‍රිතව සිටින පුද්ගලයන් 180ක් පමණ මේ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඒ වයින් 30 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. තවදුරටත් බස්නාහිර පළාත් තුළ පිහිටි මත්ස්‍ය වෙළඳාම් කරන ස්ථාන ආශ්‍රිතව ශනික රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 7123ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 37252ක් ලෙසයි. කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර කිරීම ආයුර්වේද සහ බටහිර වෛද්‍ය ක්‍රමයේ එකතුවකින් සිදු යුතු බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය ජී.එස්. මල්ලිමාරච්චි මහතා සඳහන් කළේ ඒ සඳහා රජයේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. මේ වෙනකොට රටේ තවත් අනුපොකුරු නිර්මාණය වෙමින් පවතිනවා කොරෝනා රෝගය සම්බන්ධයෙන්. ඊට අමතරව ජාත්‍යන්තරවත් අපිට දැන් මේ වෙනකොට එක ප්‍රවෘත්ති වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නව ප්‍රභේද නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිවම අදාළ බලධාරීන්ට කියනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙච්ච වෛද්‍ය ක්‍රමයක්, දැකපුරුද්ද, පළපුරුද්ද, කළපුරුද්ද සහිත වෛද්‍යවරුන්ගෙන් සමන්විත ස්ථාපිත වෙච්ච වෛද්‍ය ක්‍රමයක්. මේ හරහා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යොදා ගන්න කියලා. බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අටමහල් ගොඩනැගිල්ලක් අප සතුව තියෙනවා. මේ වෙනකොට ඒක නිරෝධායන මධ්‍යස්ථානයක් විදියට භාවිතා වෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථානය තුළ දැනට ඉන්න රෝගීන් සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ වැඩපිළිවෙලක් අපි දිගින් දිගටම අපේ බලධාරීන්ගෙන් ඉල්ලනවා. නමුත් මේ වෙනකන් ඒ වැඩපිළිවෙලට අනුගත වීමක් වෙලා නැහැ. මේ කොරෝනා රෝගය සඳහා නිශ්චිත පැහැදිලි ඉරවුල් වැඩපිළිවෙලක් ආයුර්වේද වෛද්‍යවරුන් සතුව තියෙනවා. ඒ වැඩපිළිවෙල යොදා ගන්න අවශ්‍ය පහසුකම්, ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙන්න කියලා. අපි කියන්නේ කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා අපි බටහිර වෛද්‍ය ක්‍රමයක් එක්ක ඒකාබද්ධ වෙච්ච වැඩපිළිවෙලකට යා යුතුයි කියන එක. මොකද මේක තනියම කාටවත් කරන්න බෑ. බටහිර වෛද්‍යවරුන්ට කරන්නත් බෑ. ආයුර්වේද වෛද්‍යවරුන්ට කරන්නත් බෑ. මේක අනිවාර්යයෙන්ම අපි දෙගොල්ලෝ එකතු වෙලා යන වැඩපිළිවෙලක් විය යුතුයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ අවුරුදු 5000ක් විතර ක්‍රමය ඇතුලේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්න වෛද්‍ය ක්‍රමයක් ඇතුලේ අපිට ඖෂධ තියෙනවා. අපි දැනට කරගෙන යනවා. අපි ඒකේ සාර්ථකත්වය වසරක් පුරාවටම අත්දැකලා තියෙනවා. 2020 ජනවාරි මාසයේ ඉඳලා අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එක්කෙනෙක් ඉන්නවා. අන්නේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් හරහා ප්‍රතිශක්තිකරණ ඖෂධ රජයේ වියදමෙන් රජයේ අනුමැතිය සහිතව අපි මේ වෙනකොට බෙදා හරිමින් පවතිනවා. නිරෝධායනයට ලක්වෙන පිරිසට නොමිලේ මේ ටික ලබා ගන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම ජනතාවටකින් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට ඔබ ප්‍රදේශයට අදාළ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බාරව ඉන්න ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා හෝ තුමිය අමතලා නිරෝධායනය වෙන යම් කිසි පවුලක් හෝ කොටසක් ඉන්නවා නම් ඔබට නිරෝධායනය වෙන්න වුණොත් ඔබ ආශ්‍රිතයෙක් වුණොත් විශේෂයෙන්ම මේ ආයුර්වේද ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගන්න. ඒක තහවුරු කරන ලද දේවල්. කොවිඩ් ව්‍යාප්තියත් සමග විදේශවල සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් 68,000ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ විදේශගත ලාංකිකයන් මෙරටට ගෙන්වීම අඛණ්ඩව සිදු කරන බවයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 68,000ක් පමණ පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තු ලේඛනගතව සිටින බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එම අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ
පසුගිය වසරේ පෙබරවාරි සිට මේ දක්වා කාලය තුළ රටවල් 137ක සිටි ලාංකිකයින් 60,470 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. එමෙන්ම ඊයේ සිට ලබන 9 වෙනිදා දක්වා ශ්‍රී ලාංකිකයින් 1400ක් ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිත බවද මේ මහතා පවසනවා. මේ අතර විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන 80ක් වැය කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියලි ආහාර සහ දේශීය ඖෂධ පැකට් දසදහසකට අධික ප්‍රමාණයක් ගුවනින් යැවීමට කටයුතු කළ බවද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන් වහන්සේට සමාව ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ එම තීරණය අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවයි. නීති විරෝධී අන්දමින් T56 ගිනි අවි දෙකක් සහ ජීවවුන්ඩ 210ක් සන්තකේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේට පසුගිය වසරේ ජුනි 1 වනදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම නියම කළේ ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීවවුන්ඩ සන්තකේ තබා ගැනීමේ අධිචෝදනාවට විත්තිකාර හිමියන් වරදකරු කරමින් 2010 වසරේ ජනවාරි 2 වෙනිදා විහාරස්ථානයේ වැටළු පොලිස් විශේෂ කාර්යබලකාය නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සංගවා තිබූ එම අවිතෝගය සොයාගෙන තිබෙනවා. පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය මාවෙල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ හිටපු LTTE සමාජිකයන් යයි කියන පී රාජබාලන්, කේ තමිල් සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමණියම් යන අයටද අධිචෝදනා එල්ල වූ අතර නඩු විභාගයේ අතරතුරේදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා. මේ වන විට සංචාරණ සීමා පනවා නොමැති පළාත්වල සියලුම පාසල් මේ මාස 11 වන දින සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එමෙන්ම එම පාසල්වලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 105ක් පමණ වන විටත් මේ වන විටත් ලබා දී අවසන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පාසල් අපි 11 වෙනිදා විවෘත කරනවා. දැන් මේ සතේ 4 වෙනිදා ඉඳන් 11 වෙනිදා දක්වා හැම පාසලෙම අපි ගුරු දෙගුරු සාකච්ඡා දෙකනම් පවත්වාගෙන යනවා. ඒ පාසල සම්බන්ධයෙන් ගත යුතු පියවර අපේ වැඩපිළිවෙල අපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. දෙමව්පියන් දැනුවත් කරලා තියෙනවා. ඒතකොට ඒකේ අඩුපාඩු තියෙනවා නම් අසම්පූර්ණ තැන්, දියුණු කළ යුතු තැන් තියෙනවා නම් ඒතකොට දෙමව්පියන් ඇවිල්ලා විදුහල්පතිවරුන් හා ඒ පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සමග සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල තව ශක්තිමත් කරගන්නවා. ජනවාරි 11 වෙනිදා අපි පාසල් විවෘත කරන්නේ හුදකලා කරලා තිබෙන ප්‍රදේශ නොවන තැන්වල. බස්නාහිර පළාතේ හා හුදකලා කරලා තිබෙන පොලිස් වසම් තුළ පිහිටලා තිබෙන පාසල් දැනට විවෘත කිරීමේ අදහසක් නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. හුදකලා කරලා නැත්නම් අන් සියලු දේවල් කෙරීගෙන යනවා නම් කර්මාන්ත ශාලා, සාප්පු, බැංකු සියල්ලක්ම විවෘත වෙලා තියෙනවා නම් ඒ ප්‍රදේශවල ඒතර පාසල් පමණක් දිගින් දිගටම අසාදැමීමට කිසිම සාධාරණ හේතුවක් නැහැ. හැබැයි අහම්බේ නෙමෙයි පාසල් විවෘත කරන්නේ. යම්කිසි වැඩපිළිවෙලකට යටත්ව කොම් පැහැදිලිව පියවරෙන් පියවර ගිහිල්ලා ඒ පාසල්වල දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වුවමනා සියලුම උපකරණ යවලා ඒවා යවලා තියෙනවා. ඒ සඳහා මිලියන 105ක්, ඒ කියන්නේ රුපියල් ලක්ෂ 1050ක් දැනට මේ පාසල් වලට යවලා තියෙනවා. ඒ සියලුම සැලසුම් කරලා තමයි ඒ පාසල් විවෘත කරන්නේ. රටේ සමස්ත ගංගා පද්ධතියට ඇතුළත් ගංගා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන සුරකිමු ගංගා වැඩසටහන ලබන පෙබරවාරි මාස ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. යනුව පෙබරවාරි මාස 2 වෙනිදාට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් මෙය ආරම්භ කරනු ඇති. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පරිසර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී එම වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. යනුව සුරකිමු ගංගා මෙම වැඩසටහන සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි රුපියල් මිලියන 200ක මුදලක් මුදල් අමාත්‍යාංශය ලබා දී තිබෙනවා. අමාත්‍යවරයා සඳහන් කළේ නාගරිකව ගලා බසින ගංගාවල බොහෝමයක ජලය දූෂණය වී තිබෙන බවයි. එයට හේතුව ගංගාධාරවල පදිංචිව සිටින බොහෝ දෙනෙක් ඔවුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය ගංගාවලට මුදා හැරීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ වන විට රටේ සියලුම ගංගා ආශ්‍රිතව සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව එවැනි ස්ථාන සියල්ලම හඳුනාගෙන ඇති නිසා ගංගාධාර විධිමත්ව සංරක්ෂණය සඳහා සියලු පියවර ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම වැඩසටහන අවසන් වන විට වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් බිලියන 32ක්. හෙට සහ අනිද්දා යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයන්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. ඒ අනුව පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් හෙට සහ අනිද්දා යන දෙදින තුළ දේශීය සංචාරකීන්ට විවෘත නොවන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ. මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකීන් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකීන්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙනවා. ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාලිකා සංකීර්ණය දළදා මළුව සහ කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය තිවංක පිළිමකය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන හෙට පස්වරු එකෙන් පසු කාලයේදී දේශීය සංචාරකීන්ට විවෘත නොවනු ඇති. එමෙන් මෙම සංචාරකීන් ලබන පස්වනදා පෙරවරුවේ සීගිරිය සංචාරක කලාපයේ නැරඹීමට පැමිණෙන බැවින් එදින දහවල් 12 දක්වා එම කලාපයේද දේශීය සංචාරකීන්ට විවෘත නොවන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ. මෙරට වගාබිම් රැසක් විනාශ කරමින් පැතිරෙන සේනා දළඹු උතුර පළමුවරට අමු මිරිස් වගාවන් ආශ්‍රිතවද පැතිර තිබෙනවා. බලංගොඩ ප්‍රදේශයේ මිරිස් වගාවන්හි නිරත ගොවීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් එම ප්‍රදේශයේ අමු මිරිස් වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවයි. පසුගිය මාස කිහිපයේදී සීඝ්‍ර ලෙසින් ව්‍යාප්ත වූ සේනා දළඹුවන් පළමුවරට බලන්ගොඩ කූරගල තංජන් තැන් ආශ්‍රිත අමු මිරිස් වගාබිමකින් හමු වී තිබෙනවා. මේ කරල් පව ඉදලා තියෙන්නේ. මැට්ට මුලින්මයි කන්නේ. මේ ගහේ එක කරලක්ව ආසාවට කඩන්නේ නැහැ. මේ ඔක්කොම කාපුවා. මේ ඔක්කොම හිල් කරපුවා මේ. මාගේ කොටුවේ දැන් විනාශ වෙලා තියෙන ගිය පාර මිරිස් කිලෝ 300ක් විතර කැඩුවා. මේ පාර මිරිස් කිලෝ 10ක්වත් නැහැ කඩන්න. කරල් එකක්වත් නැහැ. කරල් ටිකයි මල් ට්‍රැකයි ඔක්කොම රෑන් ටික එළියට එනකොට ඒ ටික සම්පූර්ණ විනාශ කළා. අපි හැමදාම මේ මහ පොළොවට ණය වෙවි තමයි ඉන්නේ. එම ප්‍රදේශයේ ගොවින් සඳහන් කළේ මේ හේතුවෙන් බඩිරිඟු මුං ඇට බෝංචි හා වෙනත් වගාවන්ටද සේනා දළඹුව දුර ව්‍යාප්ත විය හැකි බවයි. දැන් අර බෝංචි හිටවල තියෙන ඒකත් මගේමයි. දැන් ඒකටත් ගියොත් එහෙම අපි ලක්ෂ ගාණක් එතනට වියදම් කරලා තියෙන ලක්ෂ 4ක් විතර වියදම් කරලා තියෙන අක්කර ඒ කොටුව. දැන් එහා කොටුවෙන් තමයි යාවේ. දැන් එහාට කොටු තියෙනවා ඒවා මොනවා වෙයිද දන්නේ නැහැ. ඊකට ආයි ඒවටත් යනවනේ. මේ ආරම්භයනේ මේ ව්‍යාප්තිය. ආරම්භයේ හින්දා දැම්ම මොන හරි උපදේශයක් හරි ඒක හරියන බෙහෙතක් දුන්නොත් දිගටම යන්නේ පැතිරෙන එක වළක්ව ගන්න පුළුවන්. කෙසේ වෙතත් සේනා දළඹුවන් විසින් හානි කළ බඩිරිඟු වගාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් මත ගොවින් විසින් මුළුමනින්ම ගලවා විනාශ කර තිබෙනවා. තත්ත්වය එසේ වුවද ඉරිඟු වගාවෙන් අමු මිරිස් වගාවට සේනා දළඹුවන් පැමිණ ඇති බවත් මේ නිසා වගා කර ඇති අනෙකුත් භෝග වගාවන් අක්කර විශාල ප්‍රමාණයක් මෙම දළඹුවාගේ බලපෑමෙන් විනාශ විය හැකි බවත් ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේකට රජයේ විසඳුමක් ඕනේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට වැඩක් නැහැ ඒවා. ඒගොල්ලෝ ඇවිල්ලා බලලා යනවා එච්චරයි. අපි ලෝක නැතුව අපිට වහබොන තමයි වෙන්නේ. මේ මිරිස් කිලෝ 300ක් කන්න කොටුව විනාශ වෙලා තියෙනවා. ණය ගන්නේ කොහොමද? ණය ගන්න විදියක් නැහැ නේ. හරි බෙහෙතක් කියලා රජෙන් එහෙම මොකවා නියමයකුත් නැහැ. ඒ හින්දා මේ ඉක්මන් වුණ තරමට අපිට බේරුණ හැකි මේ ආධාර කෙසේ වෙතත් මේ ලෙඩේ නවත්ත ගන්න. දැන් පැතිරීම වළක්වන්න දැම්ම උපදේශයක් හම්බ වෙනවා නම් කොහොම හරි කළා පාඩුව නැතුව කරගන්න පුළුවන්. මෙරට පුරාණ මාර්ග පද්ධතිය පිළිබඳ පුළුල් ගවේෂණයක් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ මෙතෙක් මෙරට පැරණි මාර්ග පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුව නොමැති බවයි. මෙය බරපතල අඩුවක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා මෙරට සංස්කෘතියේ ව්‍යාප්තිය හා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මාර්ග පද්ධතිය පිළිබඳ ගවේෂණයකින් සොයාගත හැකි බවද පෙන්වා දී තිබෙනවා. ඒ අනුව මහාචාර්යවරයා සඳහන් කළේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ක්‍රමයෙන් විස්තීර්ණ වූ මාර්ග පද්ධතියක් මෙරට පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර අනුව තහවුරු වන බවයි. එම මාර්ග පද්ධතිය පිළිබඳ ලියවුණු ලිඛිත මූලාශ්‍රද පදනම් කර ගනිමින් ගවේෂණය සිදු කරනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අව්‍යාජත්වය තුළින් මිනිසත්කමේ අරුත පහදා දුන් මිනිසෙක් ගැනයි මේ කියන්න යන්නේ. තමන් සතුව කිසිවක් නොමැතිවෝද ඔහු කියා දෙන අව්‍යාජත්වයේ සංකල්පය වටිනාම සාධකයක් වනු ඇති. ව්‍යාජ සංකල්ප, ව්‍යාජ මුදල් මේ සියල්ල පිරුණු ලෝකයක් තුළ අව්‍යාජ මිනිසත්කම පහදන්නේ මිනිසුන් අතර සුළුතරයක් පමණයි. මුදල් මත පදනම් වූ ලෝකයක් තුළ අහිමිව ඇති එකම දෙය මිනිසත්කම බව නිතර සිතුනද මිනිසත්කමේ අරුත පහදන අයද ඒ අතර සිටී. අමරිකාවේ කැන්සාසි මාවත අතර ජීවිතය සරිකරගන්නට මුදල් සොයන මිනිසුන් අතර බිලීරේ හැරිස් නම් පුද්ගලයාද සිටී.
දිනපතා විවිධ රාජකාරී සඳහා යනේන මිනිසුන් මදක් නතර වී අතපාමින් සිටින මෙවන් මිනිසුන්ට යම් මුදලක් දෙන්නට පෙළඹුණු ඒ අතර දක්නට ලැබෙනවා. දිනක් බිලීරේ නම් මාවතේ මුදල් සොයන මේ මිනිසා අසල නතර වූ එක් කාන්තාවකගේ අතපසු වීමක් නිසා ඩොලර් දහස් ගණනක් වටිනා ඇගේ අතරැඳි මුදුවක් බිලීරේගේ මුදල් එකතු කරනු ලබන වාජනයට වැටෙනවා. එය ඇගේ විවාහ ගිවිස ගැනීමේ දිනේදී ඇයට ලැබුණු වටිනා මුදුවක්. මොහොතක් ගතවූ විට මේ කාන්තාවට තමන්ගේ අතරැඳි මුදුව නොමැති බව දකින්නට ලැබෙනවා. ඒත් සමගම බිලීරේ සිටි ස්ථානයට යළිත් මේ කාන්තාව දිව යන්නේ තමන්ගේ නැතිවුණ මුදුව යළිත් ලබා ගැනීම අරමුණි. ඇය බිලීරේ වෙත ගොස් නැතිවුණ මුදුව පිළිබඳ විමසන විට බිලීරේ එය තමන් සතු ඇති බව පවසමින් එම මුදුව ආපසු ඇයටම ලබා දෙනවා. ඒ කාන්තාවට මේ ඉතා සංවේදී මොහොතක් වුණා. ඒ නිසාම මේ මිනිසාගේ අව්‍යාජකම වෙනුවෙන් මේ කාන්තාව ඇය සතුව තිබූ සියලු මුදල් ඔහුට ලබා දෙන්නට වුණා. පසුව මේ කාන්තාවගේ සැමියා හැරිස් වෙනුවෙන් නම් කළ අරමුදලක් පිහිටූ අතර නිවසක්වත් නොමැතිව මහමග සිටි බිලීරේ වෙනුවෙන් බොහෝ පිරිසක් එම අරමුදලට මුදල් බැර කරන්නට එකතු වුණා. මේ අව්‍යාජකමේ ප්‍රතිඵලයක් ලෙසින් බිලීරේට නැවත ඔහුගේ සහෝදරියද මුණ ගැසෙනවා. හදවතට එකඟව කටයුතු කිරීම සෑම විටම අව්‍යාජ භවයේ සාක්ෂිය වන අතර ඒ තුළින් ලබාගත හැකි සතුට සියල්ලටම වඩා ප්‍රබල වෙනවා. ඔහු අවසානයේ පවසනවා. මම හොඳ කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් මම යක්ෂයෙක් නෙවෙයි. අනුන්ගේ දේ බලෙන් ලබා ගනිමින් අතපසුවීම් වාසියට හරවා ගනිමින් මිනිසුන් ජීවත් වන සමාජයක අව්‍යාජ බව ලොව ඇති හොඳම හෘද සාක්ෂිය බව මේ කතාව යලි යලිත් අපට සිහි කැඳවනවා. දැන් අවධානය විදේශ පුවත් වෙත. නෝර්වේහි සිදු වූ දැවැන්ත නාය යාමකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් නිවාස මෙන්ම දේපල රැසක් විනාශ වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එලෙස පසුගියදා නෝර්වේහි මුහුදු තීරයට ආසන්නව පිහිටි කඳුකරයක් ආශ්‍රිතව සිදු වූ ස්වභාවික නායාම හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පොලිස් සුනකින් මෙන්ම හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කළ මෙහෙයුම් වලින් පුද්ගලයන් 4 දෙනෙකුගේ මල සිරුරු මෙවන විට සොයාගෙන ඇති බවයි. එමෙන්ම අනෙකුත් පුද්ගලයන් සොයා අකණ්ඩව මෙහෙයුම් සිදු කරන අතර පවතින අධික හිමපතනයේ හේතුවෙන් ඒ ඉතා අසීරු කාර්යයක් බවට පත්ව ඇති බවයි එරට පොලිසිය පෙන්වා දී ඇත්තේ. එහිදී තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එමෙන්ම නායාම හේතුවෙන් නිවාස 30ක් පමණ පූර්ණ වශයෙන් හානි වී ඇති අතර නායාමෙන් ඉතිරිව ඇති නිවාස තවමත් කැඩී යාම හේතුවෙන් තවත් බොහෝ දේ අහිමි විය හැකි බවයි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ. මේ අතර ඊශ්‍රායලය විසින් මිලියන ඉක්ම වූ කොවිඩ් වෛරස් එන්නත් මේ වන විට ලබා දී ඇති අතර එමගින් ඔවුන් එන්නත් කරණයෙන් ලොව පෙරමුණට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලයේ සිය කොවිඩ් එන්නත් කරන වැඩසටහන පසුගිය දෙසැම්බර් 19 වනදා ආරම්භ කළ අතර ඒ සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත කලින්ම ඇනවුම් කර තිබූ බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව එරට එන්නත් කරණයේදී ප්‍රමුඛත්වයේ හිමි ඇත්තේ වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටි පුද්ගලයන්ටයි. ඊශ්‍රායලයේ සෑම පුද්ගලයන් 100 දෙනෙකුගෙන් 12 දෙනෙකුට එම එන්නත ලබා දී ඇති අතර බහරේනයේ එය 3.5 එක්සත් රාජධානියේ 1.5ක්ද මේ වන විට එන්නත් ලබා දී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය පසුගිය දෙසැම්බර් 30 වනදා වන විට කොවිඩ් එන්නත් මිලියන 20ක් ලබා දීමට සැලසුම් කළද ඔවුන්ට ඒ වන විට ලබා දිය හැකි වූයේ එන්නත් මිලියන 2.78ක් පමණයි. එමෙන්ම කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් ලබා ගැනීම වෙනුවෙන් ඇමරිකානුවන්ට ඉතා දිගු පෝලිම්වල විශාල වේලාවක් රැඳී සිටීමට සිදු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙවි ගිය දිනේ ඇමරිකාවෙන් නව කොවිඩ් මරණ 2107ක් වාර්තා වී ඇති අතර නව අසාධිතයින් සංඛ්‍යාව දැක්වුණේ 2,32,227ක් ලෙසයි.
ඒ අනුව ඇමරිකාවේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්තවලින්. මේ වන විට රට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,09,4701ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව ගෝලීය ආසාදිතයින්ගෙන් 23%කට වැඩි පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාව ආසාදිතයින් කෝටියේ සීමාව ඉක්මවා ගියේ ඉකුත් නොවැම්බර් 9 වනදායි. මාස දෙකකට අඩු කාලයකදී එම සංඛ්‍යාව දෙගුණ වී තිබීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජනවාරි මස 4 වනදා අන්ධ හා අර්ධ පෙනීම ඇති පුද්ගලයන් සඳහා මානව හිමිකම් පූර්ණ ලෙස සාක්ෂාත් කර ගැනීමේදී sannivedana මාධ්‍යයක් ලෙස බ්‍රේල් මාධ්‍යයෙහි ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් මෙන්ම මෙම ලේඛන ක්‍රමයේ නිර්මාතෘ ලුවී බ්‍රේල්ගේ උපන්දිනය සිහි කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක බ්‍රේල් දිනය ජනවාරි මස 4 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනුයි නම් කර ඇත්තේ. සෝවියට් සංගමය මගින් දියත් කරන ලද හඳට ළඟා වූ ලොව පළමු අභ්‍යවකාශ යානය බවට ලූනා 1 යානය පත්ව ඇත්තේ 1959 ජනවාරි මස 4 වන දිනයි. මියන්මාරයේ ජාතික නිදහස් දිනය ජනවාරි මස 4 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.